ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට අද ජූලි මාසයේ 5 වෙනිදා විවේකී ඉරිදා දවසේ අද සූදානම් වෙනවා සති අන්ත ජාතික පුවත්පත්වල වාර්තාවන තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. අද ජූලි මාසයේ 5 වෙනිදා ලබන අගෝස්තු 5 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් තියෙනවා. හරියටම දින 31ක කාලයක් තමයි මහමැතිවරණයේ පැවැත්වීම සඳහා තවමත් තිබෙන්නේ. ඉතින් මේ වන විට සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ ව්‍යාපාර කටයුතු වල නිරත වෙන ආකාරය අපිට දැක් ගන්නට හැකියාව ලැබෙනවා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම තවත් තොරතුරු බොහොමයක් අද සතියන්ත පුවත්පත්වල වාර්තා වෙනවා. අපි මේ පිළිබඳව පුවත්පත්වලින් උපුටා ගන්නට සූදානම් වෙනවා. ඒත් එක්කම මේ මැතිවරණ ක්‍රියාවලිය දේශපාලන කටයුතු ඒ විදිහට සිදු වෙද්දී මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ඒ වගේම පාතාල මර්දන කටයුතු පිළිබඳවත් රජය මේ වෙනකොට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳ විවිධ තොරතුරු අද ජාතික පුවත්පත්වල වාර්තා කරනවා. අපි මුලින්ම යන්නට සූදානම් වෙනවා සිළුමිණ ඉරිදා සංග්‍රහයට. සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන ප්‍රවෘත්තිය පාතාලයේ මඩින්න මෙහෙයුම් රැසක් පොලිසිය සමග STF ගුවන් සහ නාවික හමුදාවද එක්විති කියලා යද සිළුමිණේ ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාලයේ මර්දනය කිරීම පිණිස ආරක්ෂක අංශ ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සිළුමින්ට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාවේද විශේෂ සහාය ඇතිව මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට කටයුතු සිදු කරලා තියෙනවා කියලායි අද සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම සිළුමිණේ තවත් තොරතුරක් තියෙනවා. පාතාල ජාවාරම්කරුවන්ගේ ගිණුම් සොයා විමර්ශනයකුත් ආරම්භ කරලා තියෙනවා. මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වන ජාවාරම්කරුවන් පසුපස සිටින මහා පරිමාණ මද්ද්‍රව්‍යාවාරම්කරුවන් සොයා බලමින් එකී ජාවාරම්කරුවන් කොටු කර ගැනීමටද දිගින් දිගටම වැටලීම් කරන බවත් මේ වන විට එවැනි මහා පරිමාණ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ පාතාල ජාවාරම්කරුවන්ගේ ගිණුම් සොයා විමර්ශන ආරම්භ කිරීමටත් මේ වන විට කටයුතු කරලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකුත් මේ මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දිනක අත්අඩංගුවට පත් වුණා. ඒ ගැනත් තොරතුරු තියෙනවා. අපි ඒ පිළිබඳවත් කතා බහ කරන්නට සූදානම් වෙනවා. සිළුමිණේම තවත් තොරතුරකට අපි යන්නට සූදානම් වෙනවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා දින 180ක් මාස 3කට ආසන්න කාලයක් පාසල් වසා දමා තිබුණා. ඉතින් පාසල් යලි විවෘත කිරීම අධීර කිහිපයක් යටතේ සිදු කරන්නට රජය මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙනවා. එහි පළමු අධීර පසුගිය 29 වෙනිදා ආරම්භ වෙද්දී එහි දෙවන අධීර ආරම්භ වීම පිළිබඳවයි සිළුමිණ ප්‍රධාන පුවතක් විදිහට අද වාර්තා කරන්නේ. සිසුහු ලක්ෂ 8ක් සඳුදා පාසල් එති. කොරෝනා වසංගතය නිසා මාර්තු 18 දින වසා දැමුණු පාසල් 4කට ආසන්න කාලයක් පසු ජූලි 6 වෙනිදා ආරම්භ වන අතර එදින ලක්ෂ 8ක් පමණ පාසල් සිසුන් පැමිණෙතයි අපේක්ෂා කරනවා. මෙහිදී ප්‍රථමයෙන් පාසල්වල පැමිණෙන්නේ 5, 11 සහ 13 වසරවල සිසුන් වන අතර එම සිසුන් සංඛ්‍යාව 7,65,693ක් වන බවයි තොරතුරු වාර්තා කරන්නේ. සමස්ත පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 42ක් වන අතර පියවරෙන් පියවර පාසල්වලට පැමිණෙන සංඛ්‍යාව වැඩි කිරීමට තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ සියලු පාසල් සිසුන් වෙනුවෙන් විෂ බීජ අනුහරණ කටයුතු මේ විදිහට වාර්තා කරන්නේ. ඉන් අනතුරුව මැතිවරණ ව්‍යාපාරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව කතා බහට ලක් වෙද්දී ජනාධිපතිතුමත් අනුරාධපුර ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට පසුගිය දායක වුණා. ඒ පිළිබඳව තොරතුරු මේ විදිහට වාර්තා කරලා තියෙනවා. අනුරාධපුර තරාව ප්‍රදේශයේ ජනතා ගැටළු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ජූලි 3 වෙනිදා නියලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්
තම්මැන්නාව නිදහස් උද්‍යානය අසල පිහිටි තම්මැන්නා වැව නිරීක්ෂණය කිරීමෙන් පසු කෘෂිකාර්මික ගැටලු ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විමසා සිටි ආකාරයයි ඡායාරූපයක වාර්තා වෙන්නේ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපයක් අද සිළුමිණි පුවත්පත මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. සිය දශක 5ක දේශපාලන ජීවිතය තුළ මාධ්‍යවේදීන් සමග සමීපව කටයුතු කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් ජූලි 1 වෙනිදා දෙමළ මාධ්‍යවේදීන් හමු වුණා. මෙහි වම්පස ඡායාරූපයෙන් දැක්වෙන්නේ යාපනයේ සිට ප්‍රකාශයට පත් කරන උදේන් දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විසින් උතුරේ මාධ්‍යවේදීන්ගේ ලෙන්ගතුකම් පළ කරමින් අගමැතිවරයාට කර්ත කොළඹ අඹ බන්දේසයක් පින්නමන අයුරු දකුණු පස් ඡායාරූපයෙන් දැක්වෙන්නේ තමාට පිරිනැමු අඹ ආහාරයට ගැනීමට අගමැතිවරයා සූදානම් වන ආකාරය. මේ විදිහට තමයි අද ඡායාරූප සටහන් දෙකක් සිළුමිණ පුවත්පත තබා තිබෙන්නේ. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ මැතිවරණය පිළිබඳව මහා මැතිවරණයට කොමිසම සූදානම් කියන තොරතුර. මහා මැතිවරණයට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. මේ වන විට දිස්ත්‍රික් කිහිපයක පවත්වන ලද පෙරහුරු මැතිවරණ ඉතා සාර්ථක වී ඇතැයිද ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණය පැවැත්වීමට පූර්ව සූදානමින් සිටින බවද කොමිසම සඳහන් කරනවා කියලායි සඳහන් කරන්නේ. මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඡන්දදායකයන් සම්බන්ධව සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කළ යුතු ආකාරය ගැනද තේරීම් බහර් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කර තිබෙනවා. පෙරහුරු ඡන්ද විමසීම් මොන විදිහටද මේ 20 කාමරයක ඡන්දය පවත්වන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව දෑත් පිරිසුදු කරන්නේ මොන විදිහටද, මේ කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කළා. මේ අනුව දැන් මැතිවරණයකට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා කියලයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා මැතිවරණ ජනහමු දිවයින පුරා කියලා තොරතුරක් වාර්තා කරනවා. ජනපති ඉරිදා පොළොන්නරුවේ අද දවසේදී ජනපතිවරයා පොළොන්නරුවට යාමට නියමිතයි. 2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉරිදා දවසේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනහමු 11කට සහභාගී වීම නියමිතයි කියලා වාර්තා කරන්නේ. එමෙන්ම 6 වෙනි සඳුදා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරයේ 7 වෙනි කුරුණෑගලින් දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන අතරෙහි ජනහමු 12කට එක්වීමට නියමිතයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ 나යක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ මේ විදිහට පුවත්පත් වලින්. ඒ වගේම ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ කුත් දෙවනිදා පැවති මහජන හමුව මෙම තාක්ෂණය හරහා ස්ථාන 200ක සිට සවන් දීමට ජනතාව සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වෙන ජනහමු රැසක් 5 වෙනි ඉරිදා අද දවසේදී කඩුවෙල ආසනයේ පුරා සංවිධානය කර තියෙනවා කියලායි අද මේ විදිහට සිළුමිණි පුවත්පත වාර්තා කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කර තිබූ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමළුව මහරගමදී ඊයේ පැවැත්වුණා. එමෙන්ම ජවිපේ සංවිධානය කරන දිස්ත්‍රික් මට්ටමේ සම්මන්ත්‍රණ 25ක් මේ වන විට සැලසුම් කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. කොහොම වුණත් කොරෝනා වසංගතයේ එක් වාසි සහගත සහ වටිනා අවස්ථා හැටියට සඳහන් කරන්නට පුළුවන් මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු දේශපාලන පක්ෂ යම් විදිහට සූදානම් කරලා තියෙනවා. එක පැත්තකින් ජනාධිපතිවරයා සහභාගී වුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයක් මේවායේ වෙනද වගේ මේ ශබ්ද විකාශන යන්ත්‍ර දාලා ක්‍රීඩාංගණවලට ජනතාව රැස් කරලා තිබුණ නැහැ. ඔවුන් ජනතාව අතරට ගිහිලා ජනතාවගේ කෘෂිකාර්මික ගැටලු ඔවුන් මුහුණ පාන ගැටලු පිළිබඳව විමසමින් ජනතාව දැනුවත් කරන ආකාරය තමයි දැක්කන්නට හැකියාව ලැබුණේ. ඒක ඊටාම හොඳ ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් ගත්තාම රනිල් වික්‍රමසිංහ මහතා නව තාක්ෂණය අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉඳලා ජනතාව ඇමතුවා තමන්ගේ මැතිවරණ කටයුතු මෙහෙව්වා. ඉතින් මේ වගේ සාධනීය පැත්තක් කොරෝනා වසංගතයත් එක්ක මැතිවරණ ප්‍රචාරක කටයුතු පැත්තෙන් ලැබිලා තිබීම ගැන මම හිතන්නේ ඊටාම හොඳ ප්‍රවණතාවයක් හැටියටයි අපිට හඳුන්වා දෙන්නට හැකියාව තියෙන්නේ. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට. ඒ තමයි විදුලියට අලුතෙන් මෙගාවොට් 365ක් කියලා තොරතුරක් වාර්තා කරනවා. වසර අවසානයේදී ජාතික විදුලි බල පද්ධතියට අලුතින් මෙගාවොට් 365ක විදුලි බලයක් එක්වන බව විදුලි බල හා බල ශක්ති ප්‍රවාහන කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා සිළුමිණ පුවත්පතේ සෞඛ්‍යයට වින කරන කෝටි 600ක සුදු අලියෙක් කියලා. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් අඩු මුදලට නිපදවා දැන්ටමත් රෝහල් ගණනාවක භාවිතයට ගැන්න වෛද්‍යමය ඡායාපිටපත් ගබඩා කිරීමේ සහ ලබා දීමේ පරිගණක පද්ධතියක් රුපියල් කෝටි 600කට ආසන්න විශාල වියදමක් දරා
විදේශීය පෞද්ගලික සමාගමක් වෙතින් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. යහපාලන රජයේ සමයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාළ සමාගම් සමග ගිවිසුම් ගතව දියත් කිරීමට සැලසුම් කර තිබුණද පැවති විරෝධතා මත වර්තමාන රජය විසින් නවතා දැමුවද යලිත් එම ව්‍යාපෘතිය මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇති බවයි මේ විදිහට වාර්තා කරලා තියෙන. ඉතින් රුපියල් කෝටි 600ක් කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි. ගැන අවධානය යොමු වේ බලධාරීන්ගේ. අපි යනවා ඉරිදා ලංකාදීප සංග්‍රහයට. ඉරිදා ලංකාදීප සංග්‍රහයේ තොරතුරක් වාර්තා කරනවා මේ පාතාලයේ සහ ගිනි අවි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ම RPG සහ ගිනි අවි 100ක් පාතාලයේ ළඟ කියලායි ලංකාදීප ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවත විදිහට අද වාර්තා කරලා තියෙන්නේ. දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ තාරක නැමැත්තාගේ හා ඔහුගේ ප්‍රධානතම ගෝලයා බව කියන ගංගන නැමැත්තාගේ කල්ලි සමාජිකයන් ළඟ RPG අවි සහ ස්වයංක්‍රීය ගිනි අවි 100ක පමණ තොගයක් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්දන කටයුතු වල යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා තියෙනවා. RPG සහ ගිනි අවි 100ක් මේ පාතාල කල්ලි සතුව තියෙනවා කියලායි දැනට සොයාගෙන තියෙන්නේ. ඉන් අනතුරුව තවත් තොරතුරකට අපි යන්න සූදානම් මේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන අනතුරු ඇඟවීමක් ලංකාදීප ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරලා තියෙනවා. අවදානම් ස්ථාන 4කින් කොරෝනා දෙවනි රැල්ලක් ප්‍රශ්නාර්ථයක් එක්කයි වාර්තා කරන්නේ. කොරෝනා දෙවනි රැල්ලක් ව්‍යාප්ත විය හැකි අවදානම් ස්ථාන 4ක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. පොදු මගිල් ප්‍රවාහන සේවාවන් බස් රථ හා දුම්රිය සේවාව ගුවන්තොටුපොළ පාසල් හා මැතිවරණ සමයේ අවදානම් ස්ථාන 4 වශයෙන් පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කළා. ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී අපිට අවදානමක් නැහැ කියලා හිතන්නේ නැතුව සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන මුඛාවරණ පැළඳීම අත්සේදීම මේ කාරණා පිළිබඳ තවදුරටත් අවධානයෙන් ඉන්න කියලායි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අනතුරු අඟවන්නේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසම පසුගිය දිනවල සඳහන් කළේ මේවා නීතියක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් නීතිපතිවරයා වෙනස් ප්‍රකාශයක් කරනවා. ඒ ගැන අද තොරතුරු වාර්තා කරනවා. ඡන්දයට සෞඛ්‍ය ගැසට්ටුව ගහන්න නීතිමය බලයක් නැහැ. නීතිපති සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි කියලා මේ තොරතුරු වාර්තා කරන්නේ. මහමැතිවරණයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයේ මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව දැඩි අර්බුදයකට මුහුණ තිබී සිටින බවයි වාර්තා වෙන්නේ. COVID-19 වසංගතය හමුවේ මහමැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙන ලැබූ අතර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නයි මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. නමුත් ඡන්දයට සෞඛ්‍ය ගැසට්ටුව ගහන නීතිමය බලයක් නැහැ කියලයි නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන්නේ. ඒ ගැනත් අද තොරතුරු මේ විදිහට වාර්තා කරනවා ලංකාදීපේ. ඒ වගේම පොහොට්ටුවේ සෑම අපේක්ෂකයෙකුගේම එක් රැලියකට ජනපති ගොඩ වේ කියලා තොරතුරුකුත් අද වාර්තා කරනවා. මහා පරිමාණ ඡන්ද ප්‍රචාරක රැලි පැවැත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරම් කරන අපේක්ෂකයන්ගේ එක් ජනහමුවකට බැගින් සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා තියෙනවා කියලා ලංකාදීපේ මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉන් අනතුරුව කෝටි 132ක් ගෙවා කුරක්කන් සියඹලා කවුපිත් රටින් ගෙන කියලා තොරතුරුකුත් ඔන්න වාර්තා කරලා තියෙනවා. මෙහෙමත් රට හැදෙයිද කියලායි ඒකේ ප්‍රශ්නාර්ථයක් යොමු කරලා තියෙන්නේ. මෙරට වගා කරනු ලබන කුරක්කන් කොමඩු ජමනාරන් සොයාබෝංචි සියඹලා කවුපි මෑ බඩේරඟු ආනයනය කිරීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 132ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. දැන් අපි ලංකාදීප පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්න සූදානම්. අපි විරාමයට කරින් කතා බහ කරමින් සිටියේ කෝටි 132ක් ගෙවා කුරක්කන් සියඹලා කවුපිත් රටින් ගෙනත් පසුගිය වසරේදී ආනයනය කරන ලද රුපියල් කෝටි 132ක සෝයාබෝංචි සියඹලා කවුපි මෑ බඩේරඟු වගේ දේවල් පිළිබඳවයි මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ වන විට මෙවැනි භෝග වර්ග ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ගොවීන්ට ඒවා වෙළඳපොළ නිකුත් කිරීම සඳහා අවස්ථාව ලබා දීමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි යනවා ලංකාදීප ඉරිදා සංග්‍රහයේ තවත් තොරතුරකට. හිටපු මැති ඇමතීන් පිරිසකට දීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක් කියලායි මේ තොරතුරු වාර්තා කරන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලුත් මාළු අඩංගු පෙට්ටිය බැගින් දීවර සංස්ථාවෙන් නොමිලේ ලබා තිබීමේ සිද්ධියක් වාර්තා වී තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන තොරතුර වාර්තා කරනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි වාර්තා කරමින් යන්නට සූදානම් වෙනවා
ලංකාදීප පුවත්පතේ කතුවැකියට මේ කතුවැකේ සඳහන් කරලා තියෙන පසුගිය දිනවල මහත් ආందోලනයක් රටේ හැම කෙනාගේම අවධානය යොමුණු තොරතුරක් තමයි පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙක් මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම. ඒ ගැන අද ලිපි බොහොමයක් ඉරිදා පුවත්පත්වල වාර්තා කරලා තියෙන අතරවාරයේදී අපි තෝරාගත්තා ලංකාදීප ඉරිදා සංග්‍රහයේ කතුවැකිය. ඒකේ මාතෘකා විදිහට යොදලා තියෙන්නේ පොලිසියත් කුඩු කළ කුඩු පොලිස් ජාවාරම කියලා. ඒක පිළිබඳව අවධානය යොමු කළොත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට පත් වූ අතර එම ජාවාරම් කරුවා සියල්ල වමාරන්නට පටන් අරන් තියෙනවා. ඒ වැමෑරූ දේ අතර තමන් සමග යහන්ගතව එකපතේ කෑ මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් සුනකයන්ද සිට ඇති බවයි මේ කතුවැකිය වාර්තා කරන්නේ. ඒ අනුව විශාල වැටලීම් සංඛ්‍යාවක් සිදු කළ කීර්තිමත් අංශයක් වුණු පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිළිබඳව රටේ ජනතාවගේ විශේෂ අවධානය යොමු වුණා. විශේෂයෙන්ම පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් නිසා එම කාර්යාංශයේ කීර්තිනාමයට බරපතල කැරලක් සිදු වී තිබෙනවා. එහි අභිමානයේ පෞරුෂයේ බිඳ වැටී තිබෙනවා. ඉක්ුත් සමයේ මෙම මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රට පුරා දැවැන්ත මෙහෙයුම් කරමින් මද්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට කටයුතු කළා. රට විමතියට පත් කරන තරමට මත්කුඩු අත්අඩංගුවට ගැනුණා. ඒ හරහා එම කාර්යාංශයේ කීර්තිනාමයද ඉහළ ගියා. එහෙත් දූෂිත අශිෂ්ට අනීතික නිලධාරීන් 14ක් නිසා 4 දෙනෙක් නිසා එම කාර්යාංශයේ කීර්තිනාමයට මරු පහරක් වැදී තිබෙනවා කියලයි මේ විදිහට අද ලංකාදීප ඉරිදා සංග්‍රහයේ කතුවැකිය සටහන් කරන්නේ. ඒ වගේම අපි යන්නට සූදානම් වෙනවා දිවෙන ඉරිදා සංග්‍රහයට. මේ පිළිබඳවම තමයි අද දිවෙන ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. කුඩු සිද්ධියේ ඇත්තම කතාව එළියට කුඩ්ඩන්ගේ ගේමක් දැයි සැකයක් කියලයි තොරතුර වාර්තා කරන්නේ. ඩුබායි සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසකට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඔවුන් මද්ද්‍රව්‍ය ජාවාරමට පොළඹවාගෙන ඇත්තේ එම කාර්යාංශයේ මුළුමනින්ම අකර්මණ්‍ය කර සිය ජාවාරම් කරගෙන යාමේ අරමුණින් බවට විශාල සැකයක් මතුවී ඇතැයි උසස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරනවා කියලායි අද තොරතුරු මේ විදිහට දිවෙන ඉරිදා සංග්‍රහය වාර්තා කරන්නේ. ඒ අනුව පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැවැන්ත බලපෑමක් කරන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ තත්ත්වයේ කටයුතු අකර්මණ්‍ය කරලා ඔවුන්ගේ කටයුතු සිදු කරගෙන යාමට දරූ උත්සාහයක්ද කියන කාරණේ පිළිබඳව මේ විදිහට අවධානය යොමු වෙලා තියෙනවා කියලායි දිවෙන ඉරිදා සංග්‍රහය අද වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව කතා කරනකොට ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වුණා. නමුත් ජින්තුපිටියේ කොරෝනා රෝගියාගෙන් සමාජයට බලපෑමක් නැහැ කියලායි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ. මේ කොරෝනා රෝගියා නිරෝධායනයට ලක් වෙමින් සිටි රෝගියෙක් නිසා ඒ හරහා සමාජයට බලපෑමක් සිදු නොවන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර තියෙනවා කියලායි අද දිවෙන ඉරිදා සංග්‍රහයේ තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට. විදුලි බිලට සහන දීමේ වාර්තාව හෙට බහර දෙයි කියලා මේ කොරෝනා වසංගත තත්ත්වයට එක්ව විදුලි බිල ගෙවීමේ කටයුතු මාස කිහිපයකට අත්හිටුවීමට රජය කටයුතු කළා. නමුත් ඉන් පසුව ලැබුණු විදුලි බිල පිළිබඳව සමාජයේ කතා බහක් ලක් වෙලා තියෙනවා. ඒ ගැනයි තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. විදුලි බිලට සහන ලබා දීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව හිට විදුලි බල හා බලශක්තිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම නියමිතයි. මේ විදිහට වැඩි වුණු විදුලි බිලට සහන ලබා දෙන්න පත් කෙරුවා විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබුවා විශේෂ කමිටුවක්. ඒකේ වාර්තාව හෙට දවසේදී බාර දීමට නියමිත බවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම උතුරේ දිලිඳු පවුල් වලට ලැබුණු රුපියල් කෝටි 21ක් අතුරුදන් කියලා අද දිවෙන ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධානයේ විසින් උතුරේ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට දෙවිධ කාන්තාවන් වෙනුවෙන් එවා තිබූ රුපියල් මිලියන 210ක අති විශාල මුදලක් අතුරුදන් වීම ගැන රජයේ නිරීක්ෂණයට ලක් වෙලා තියෙනවා. තමිල් අරුසු කච්චි පක්ෂයේ වෙත එවා තිබූ මෙම මුදල මෙරට ගෙනවිත් ඇත්තේ හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක් කියලායි වාර්තා වෙන්නේ. ඩයස්පෝරා සංවිධානය මගින් මෙපමණ විශාල මුදලක් උතුරට එවා තිබූ බව යාපනයේ තමිල් අරුසු කච්චි පක්ෂ කාන්තා සංවිධාන නායිකා විමනේශ්වරී නායකරාවන් මහත්මිය විසින් හෙළිකිරීම නිසා ඇයව එම ධූරයෙන් පහ කර තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් උතුරේ ජනතාව වෙනුවෙන් මේ විදිහට ලැබුණු මුදල් වලට මොකද උනේ කියන කාරණේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි යනවා මව්බිම ඉරිදා සංග්‍රහයට. මව්බිම ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන්නේ බැඳුම් කර හොරකමට උඩගෙඩි දුන් දේශපාලන ප්‍රබලයන් 4කට නඩු කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වූ දේශපාලඥයන්ට සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ
අන්තවාදීන්ට දේශපාලන රැකවරණ ලබා දුන් දේශපාලඥයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේ අනිවාර්යෙන්ම නඩු පවරන බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවයි අද තොරතුරු වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරකයන්ට උදව් කළ අයටත් වැඩ වරදී කියලා මේ විදිහට මව්බිම් පුවත්පත තොරතුරු අද දවසේදී වාර්තා කර තිබෙනවා ප්‍රධාන පුවත විදිහට ඉරිදා සංග්‍රහයේ. ඉන් අනතුරුව බැඳුම් කර වංචාව ගැන CID රනිල්ගෙන් ප්‍රශ්න කරයි කියලා තොරතුරුකුත් අද වාර්තා කරලා තියෙනවා. මව්බිම බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා කියලා අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ මැතිවරණයේදී භික්ෂුන් වහන්සේලාත් ඉදිරිපත් වෙනවා. මහ මැතිවරණයට ඒ ගැන තොරතුරක් තියෙනවා. කිසිදු භික්ෂුවකට ඡන්දය දෙන්න එපා. මෙහෙම කියන්නේ ආචාර්ය වලවා හැඟුණුවේ ධම්මරතන හිමියන්, මිහින්තලේ විහාරාධිපති හිමියන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන කිසිදු භික්ෂුවකට ඡන්දය නොදෙන ලෙස රටේ සමස්ත ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැඟුණුවේ ධම්මරතන හිමියෝ ප්‍රකාශ කර තිබෙන බව අද තොරතුරු වාර්තා කරලා තියෙනවා මව්බිම් පුවත්පත. ඉන් අනතුරුව සුමක ව්‍යාපාරිකයන් ගොඩ දාන්න විමල්ගෙන් අපකර යෝජනාවක් කියලා තොරතුරුකුත් අද වාර්තා කරලා තියෙනවා. මේ තොරතුරු ගැන අවධානය යොමු කළොත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය අරමුදල් හා විශේෂයෙන්ම කාරක ප්‍රාග්ධනයේ බැංකු ණය ඔස්සේ ලබා ගැනීමේදී මුහුණ දෙන අපකර හා සමපාර්ශ්විකයන් ලබා දීමට නොහැකි වීමේ ගැටලුවට විසඳුමක් ලෙස බැංකු සඳහා අපකර නිකුත් කිරීමට හැකිවන පරිදි රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතාව යටතේ ණය අපකර ආයතනයක් ස්ථාපිත කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන ඇමති විමල් වීරවංශ මහතා රජයට යෝජනාවක් කරලා තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මව්බිම් පස්සේ අපි යන්නේ සතියග අරුණට. සතියග අරුණේ තොරතුරු වාර්තා කරනවා. අපි මේ ගැන මීට කලිනුත් කතා කළා. මීට පෙරත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. මේ සෞඛ්‍යාංශ මැතිවරණයට ලබා දීලා තියෙන මාර්ගෝපදේශ පිළිබඳව ඒවා නීතියක් බවට ගැසට් නිවේදනයක් බවට පත් කරන්න නොහැකි කියලා නීතිපතිවරයා එක් පැත්තකින් ප්‍රකාශ කරලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී සතියග අරුණ වාර්තා කරනවා මෙහෙම තොරතුරක්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ප්‍රචාරක කටයුතු කරන්න බෑ. ප්‍රභූ ආරක්ෂකයන් රැස්වීම් සංවිධායකයන්ගෙන් 100 ඉක්මවයි. 100කට වැඩි පිරිසක් රැස්වීම වල සහභාගී කරගන්න එපා කියලා ඊයේ නිර්දේශවල තියෙන. නමුත් ප්‍රභූ ආරක්ෂකයන් සහ රැස්වීමේ සංවිධායකයන් ආපුවාම තවත් පිරිසකට එන්න බැලු 100 ඉක්මවනවලු මේ පිරිස. ගෙයක් ගානේ අතසේදීමේ ගැටලුවක් තියෙනවලු. ගෙයක් ගානේ අත සෝදන්න බැයිලු. මාර්ගෝපදේශ ගැසට් පත්‍රයේ ප්‍රමාද වීමත් ගැටලුවක් කියලායි සඳහන් කරන්නේ. කොමිසම නීති පති සරණ යන්නේයි කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මහමැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ රැසක් ප්‍රායෝගික නොවන බවට දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසමට හා නිරීක්ෂණ සංවිධානවලට පෙන්වා දෙනු ලැබීය. කොවිඩ් පාලනය සඳහා සෞඛ්‍යාංශයන් ලබා දී ඇති උපදෙස් වැදගත් වුවත් මැතිවරණයකදී එම උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු මතුවන බව දේශපාලන පක්ෂ සඳහන් කරනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි යනවා සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නත් බෑ කියලා බස් හා වෑන් රියදුරන් ප්‍රකාශ කරනවා. පාසල් විවෘත කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් අනුව ළමුන් ප්‍රවාහනය කරන බව පාසල් වෑන් රථ පෞද්ගලික හා ලංගම බස් රථ රියදුරන් පවසනවා. පාසල් 3ක පමණ සිසුන් ප්‍රවාහනය කරමින් වෑන් සහ බස් රථවල අමතර අසුන ඉවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙනවා. නමුත් ඒකත් කරන්න අමාරුයි කියලායි බස් රථ වෑන් රියදුරන් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ සෞඛ්‍ය තර්ජනයත් එක්ක ඒ ගැන ටිකක් අවධානය යොමු කරලා මේ කාරණා පිළිබඳව ක්‍රියා කරන්න සිදු වෙනවා. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරක. කුඩු ජාවාරමේ ලක්ෂ 1400ක් යාචකයෙකුගේ ගිණුමක කියලායි වාර්තා කරන්නේ. කුඩු ජාවාරමක නිරත වන මර්වින් ජනාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ යාචකයෙකුගේ බැංකු ගිණුමක් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සිදු කළ විමර්ශනයකදී සොයාගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙද්දී ලීසින් විමර්ශන කමිටුවට පැමිණිලි ගලයි දැනට 220ක් ලැබිලා තියෙනවා. ලීසින් සමාගම් පිළිබඳව පසුගිය දිනවල කතා බහක් ඇති වුණා. ලීසින් සමාගමක් ඉදිරිපිට පුජ්‍යලයක් ඝාතනය කිරීමත් එක්ක බැංකු නොවන මූල්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුවට ලැබෙන පැමිණිලි හදිසි වැඩිවීමක් සිදු ඇති බැවින් අදාළ කමිටු වාර්තාව සම්පූර්ණ කිරීමට අමතර කාලයක් ඉල්ලා තියෙනවා. යනුව දැනට පැමිණිලි 220ක් ලැබිලා තියෙනවා කියලායි මේ විදිහට සතියග අරුණ තොරතුරු වාර්තා කරන්නේ. සතියග අරුණෙන් පස්සේ අපි යනවා ඇත්ත පුවත්පතට.
සත්‍යන්ත ජාතික පුවත්පතක් විදිහට ඇත්ත පුවත්පත අද තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 216ට බසී කියලා. කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 216 දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1827ක් කියලායි අද ඇත්ත පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ඇමරිකාවේ දිනකට කොරෝනා රෝගීන් 50000 ඉක්මවයි කියලත් ඇත්ත පුවත්පතේම තොරතුරු වාර්තා කරනවා. ඇමරිකාව තුළ දිනකට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 50000 ඉක්මවා තිබෙනවා කියලායි අද ඇත්ත පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. ඊට අනතුරුව COVID-19 වසංගතයේ පාඩම විකල්ප ආර්ථික වැඩපිළිවෙලක අවශ්‍යතාවයයි කියලා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරාපේක්ෂක විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා කරන ප්‍රකාශයකුත් අද ඇත්ත පුවත්පත වාර්තා කරනවා. COVID-19 වසංගතයේ සමග ඇති වූ අර්බුදයේදී වෘත්තීය විශේෂඥයන්ගේ මඟ පෙන්වීම ලබා ගන්නා රාජ්‍ය නායකත්වයක් මේ රටේ සිටින බව ලොවටම ප්‍රදර්ශනය වූ බවත් වසංගත තත්ත්වයේ පාලනය සඳහා වූ වැඩපිළිවෙල අතිශයින්ම මානුෂීය ප්‍රවේශයකින් යුතුව ක්‍රියාත්මක වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරාපේක්ෂක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා ප්‍රකාශ කළා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරුව පසුගිය සතියේදී වාර්තා වුණු කනගාටුදායක සිදුවීම් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ තමයි සිවිල් වෙත්තසිංහ මැතිණියගේ අභාවය. එය දැන් සමුගත්තා. ඒ පිළිබඳව අද සටහනක් තබලා තියෙනවා. සෑම පුවත්පතකම වගේ අපි ඇත්ත පුවත්පතින් තෝරාගත්තා සිවිල් වෙත්තසිංහ මැතිණියට ඇත්ත ආචාර්ය චිත්‍රකරණයෙන් විශේෂයෙන් ළමා චිත්‍ර සහ ප්‍රබන්ධ නිර්මාණකරණයෙන් මෙරට පමණක් නොව ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් සිවිල් වෙත්තසිංහ මැතිණිය පසුගිය 10 බවක් ප්‍රාප්ත වුණා. ඒ වන විට ඇසේ ජීවන ගමනේ 93 වසරට එළඹ සිටි බවයි තොරතුරු වාර්තා කරන්නේ. ඇයට සිදු කරන උපහාරයක් විදිහට තමයි ඇත්ත පුවත්පත මේ විදිහට ඇය ගැන සටහනක් තබා තිබෙන්නේ. අද ජාතික පුවත්පත් බොහොමයක් ඒ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. අපි යනවා අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට මව්බිමේ ඇතුල් පිටුවක වාර්තා කරන තොරතුරකට ඔබේ අවධානය යොමු කරන්න සූදානම්. ලෝකෙ කොහේවත් නැති හමුදා වාර්තාව තියපු ලංකාවේ හමුදාවේ තාත්තයි පුතයි කියලායි මේ සටහන තබා තිබෙන්නේ. අපි එක විශේෂ සටහනක් නිසාද තෝරාගත්තා. මේ සඳහන් කරන්නේ ලංකාවේ යුද හමුදාපතිවරයෙකු ජෙනරාල් හැමිල්ටන් වනසිංහ සහ දැනට ලංකා යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු වී සිටින ඔහුගේ පුත් මේ ජෙනරාල් සංජය වනසිංහ පිළිබඳවයි මේ සටහන තබා තිබෙන්නේ. පුතා හමුදාවට බැඳෙනකොට තාත්තා හමුදාවේ බ්‍රිගේඩියර්. පුතා දියතලාවෙන් විසිර යද්දී තාත්තා හමුදාපති. එදා අධිකාරී ලබන අසිපත ගත්තේ තාත්තාති. තාත්තා හදපු ස්නයිපර් බලකායට ජයග්‍රාහ යුද්ධයේදී නායකත්වය දුන්නා. අවුරුදු 33කදී පුතා මේජර් ජෙනරාල් පදවියට පත් වුණා. තාත්තා පාවිච්චි කළ ජෙනරාල් අසිපත තාත්තා අතින්ම ගත්තා කියලායි මේ විදිහට ඡායාරූපත් එක්ක මේ විශේෂ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වන විට හැමිල්ටන් වනසිංහ හිටපු යුද හමුදාපතිවරයා අතින් අසිපත ලබා ගන්න ඡායාරූපේ හැමිල්ටන් වනසිංහ හිටපු යුද හමුදාපතිවරයා නැත්නම් තාත්තගේ අතින් දියතලාවේදී අධිකාරීත්වයට ලබන ඡායාරූපයේ සමගින් වාර්තා කරනවා. මේකේ පුදුමයට මෙන් අවසන් ජයග්‍රාහී යුද්ධයේ ඉතා වටිනා සම්පතක් වූ අපේ රටේ මානුෂීය මෙහෙයුමේ අවසන් කාල පරිච්ඡේදයේ වටිනා සම්පතක් වූ 90ක් පමණ සීමිත ස්නයිපර් බට කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කර තිබුණේ එහි නිර්මාතෘ ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පුතා වන නොබෝදා මේ ජෙනරාල් වශයෙන් උසස් වීම ලැබූ එවකට ලුතිනන්ට් කර්නල් සංජය වනසිංහයි කියලායි මේ විදිහට අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. බොහොම අපූර්ව තොරතුරක්. ඒ නිසා තමයි අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නට මේ තොරතුරු වාර්තා කළේ. ඒ සමගින් අදට අපි පුවත්පත් තොරතුරු වලින් සමුගන්නට සූදානම්. හෙටත් හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබට ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයුබෝවන්.